Okay, let's start the meeting. Yeah. You guys, I think you guys can hear me now. Am I audible? Okay, fine. අපි මේක ලැන්ග්වේජ් දෙකෙන්ම එක්ස්ප්ලেইন කරනවා සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ STDC webinar series එකේ Python and industry webinar එකට. ඉතින් මේකෙදි අපි කතා වෙන්නේ ගොඩක් දුරට industry එක ගැනයි ඒ වගේම Python beginner කෙනෙක් විදිහට Python කොහොමද පාවිච්චි කරන්න කියලා. So in here we are talking about industry knowledge about Python and how we can start Python programming. In here we are talking about Python programming and how we can start programming with Python, getting started with Python, like those things. Okay, I will share my screen here. Okay, now you can see my screen. මගේ නම පසුදු විජේසිංහ. ඉතින් අපි මේක දැන් ඉස්සරහට කතා කරගෙන යනවා. අපි යමු අපේ ඇජෙන්ඩා එක බලන්න. Okay. ඇත්තටම මේක අපි ලැන්ග්වේජ් දෙකෙන්ම එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙදි අපිට දැක්ක ඉන්දියන් කට්ටිය ඇවිල්ලා හිටියා. ඉතින් කට්ටියම explain වෙන්න හරියටම තේරෙන්න ඕන නිසා තමයි අපි language දෙකම පාවිච්චි කරන්නේ. නැත්නම් අපිට තනි language එකකින් මේක කරන් යන්න පුළුවන්කම තියෙනවා. Is there anyone can't understand Sinhala? Can you tell me please? Sorry. So hari අපි කරගෙන යමු. මුලින්ම අපි කතා කරන්නේ what is Python? Python කියන්නේ මොකක්ද? එතකොට ඒ වගේම Python වල history එක මොන වගේද? ඒ වගේම industry usage එක කොහොමද? ඒ වගේම ඇයි අපි Python පාවිච්චි කරන්න ඕන? ඊට පස්සේ Pythons වල applications, ඒ කියන්නේ Python මොන විදිහටද මොන වගේ දේවල් වලටද Python programming පාවිච්චි වෙන්නේ? ඔයාලට Python programming පාවිච්චි කරලා ඉස්සරහට යන්න පුළුවන් marketplace එක මොන වගේද කියලා තමයි මේකෙදි කතා කරන්නේ. ඊට පස්සේ programming language එකක් විදිහට beginner කෙනෙක්ට කොහොමද Python පාවිච්චි කරන්නේ? ඇයි Python එච්චර lazy කියලා අනිත් languages එක්ක අපි compare කරලා බලනවා. ඊට පස්සේ IDE එකක් Python අපි Python use කරලා IDE එකක් කියන්නේ මොකක්ද? IDE එකෙන් කොහොමද මේ programming කරන්නේ කියලා basic ටිකක් ඔයාලට Python ගැන programming ටිකක් කියලා දෙනවා. හරි. ඉතින් Python ගැන කතා කළොත් මේක high level programming language එකක්. ඉතින් programming language එකකදී අතරම් වෙන්නේ මේකයි. මේකෙදී හිතන්න ඔයා මොකක් හරි දෙයක් පරිගණකයට අඳුන්වලා දෙනවා. ඉතින් මේ අඳුන්වලා දෙන දෙයට අපි හැමෝටම කමියුනිකේට් කරන්න ලැන්ග්වේජ් එකක් ඕනේ. ඔයමයි සිංහලෙන් කමියුනිකේට් කරනවා. අනිත් අය ඉංග්‍රීසි වලින් කමියුනිකේට් කරනවා. සමහරක් අය තවත් ලැන්ග්වේජස් වලින් කමියුනිකේට් කරනවා. ඉතින් මේකේ අපි කම්පියුටර් එකත් එක්ක කමියුනිකේට් කරද්දී අපිට ඕන වෙනවා ලැන්ග්වේජ් එකක්. ඉතින් මේ ලැන්ග්වේජ් එක විදිහට එක එක ලැන්ග්වේජස් තියෙනවා. ඉතින් මේ ලැන්ග්වේජ් එක අපි ඉගෙන ගනිද්දී ලැන්ග්වේජ් වලින් හොඳම ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න එක අපේ අනාගතයට හොඳයි. ඉතින් කම්පියුටර් එකක් එක්ක කතා කරන්න Java, Python, C, C++, C# වගේ ලැන්ග්වේජස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Python ගැන කතා කරොත් දැන් හිතන්න ඔයගොල්ලෝ Java වගේ ගත්තොත් ඒක fully object oriented කියන ගණයට අයිති වෙන programming language එකක්. ඔයාට මුලින් object oriented කියන දේ ඉගෙන ගන්න ඉන්න වෙනවා. Java ඉගෙන ගන්න ඕන. ඒ වුණාට Python කියන language එක ගොඩක් lazy. මොකද ඒකේ object oriented පාවිච්චි කරත් ඒකේ functional programming කියන concept එක තියෙන නිසා ඔයාලට පුළුවන් ඒක සාමාන්‍ය විදිහට beginner කෙනෙක් විදිහට ඉගෙනගෙන යන්න. ඉතින් ඒක තමයි Python වල තියෙන වාසිය.
ඉතින් Python කියන්නේ high level programming language එකක්. මම කලින් කිව්වා වගේ මේකෙදි මේගොල්ලෝ අපි දෙන කෝඩ් එක ඒකට කියනවා source code එක කියලා. interpreter කියන concept එක එහෙම නැත්නම් translator එක පාවිච්චි කරලා මෙයාලා මේ Python code එක machine language කියන එකට translate කරනවා. ඉතින් මෙහෙම තමයි computer එකකුයි මනුස්සයෙකුයි සංවේදනය කරන්නේ. මේ විදිහ translator එකක් පාවිච්චි කරලා අපි දන්න ඉංග්‍රීසි වලින් අපි මෙයාට කියනවා මේ දේ තමයි අපි මෙතනදී ඔයාට කියන්නේ කියලා. ඊට පස්සේ ඒක මේ interpreter කියන translator එක පාවිච්චි කරලා machine language එකට convert වෙනවා. ඒ කියන්නේ 1.0 වලට convert වෙනවා. ඉතින් ඒකෙදි Python ලා පාවිච්චි කරන්නේ interpreter. මෙතන A level IT කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් ගොඩක් වැදගත් වෙයි. මෙතන අපෙන් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. අපි ප්‍රශ්න කතා කරමු. පොඩ්ඩක් ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් දාලා තියන්න අනිවාර්යෙන් මම උත්තර දෙන්නම්. මම මේ එක්ස්ප්ලেইন කරන එක පැහැදිලි කරලා ඉවර කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් කට්ටියම chat එකේ දාන්න. මම මේ එක්ස්ප්ලেইন කරන එක කරගෙන ගිහිල්ලා මම chat එක බලලා ප්‍රශ්න වලට උත්තර කියන්නම්. history of Python වල history එක. ඉතින් මේ Python කියන එක හොයාගන්නේ ගයිඩෝ වෑන් රොසම් කියන විද්‍යාඥයා. එයා දැන් Google එකත් එක්ක තමයි වැඩ කරන්නේ මේ ප්‍රෝග්‍රෑමින් සම්බන්ධයෙන්. ඉතින් මුලින්ම 1991 දී Python රිලීස් කරනවා Python 1.0 විදිහට. දැන් මට මතක විදිහට තියෙන්නේ Python 3.3.9 ද කොහෙද? ඕගොල්ලන්ට මම Python ඩවුන්ලෝඩ් කරන විදිහත් පෙන්නනවා ඉස්සරහට ඒක ප්‍රෝග්‍රෑම් කරද්දී. ඉතින් Python developers ලා ගැන ගත්තොත් මේක 1991 ඉඳන් මේ විදිහේ ට්‍රෙන්ඩ් එකක් විදිහට එද්දි developers ලාගෙන් 144ක්. ඒ කියන්නේ 150කට ආසන්න කොටසක් මේක පාවිච්චි කරනවා මේ වෙනකොට. ඉතින් 100ට programming language එකකදී developers ලාගෙන් 100ට ලෝකෙ මේ developers ලා ඉන්නවා ලක්ෂයකට එහා පැත්තේ. ඉතින් මේ developers ලාගෙන් 144ක්ම Python කියන තනි language එකක් පාවිච්චි කරනවා කියන්නේ ඒක ගොඩක් ලොකු ප්‍රමාණයක්. ඉතින් මේකේ demand එකේ හැටියට supply එක අපිට industry එකට දෙන්න බැරි තත්ත්වෙකුත් ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඒක තමයි history එක අද වෙනකම්. හරි අපි බලමු Python last 5 years කොහොමද trend එකට ආවේ කියලා. ඉතින් මෙතන මම මේ හැම දෙයක්ම අරන් තියෙන්නේ Google Trend එකෙන්. මම ඔයාලට ඒක ගිහිල්ලා පෙන්නන්නම්. ඔයාලා මුලින් මාව විශ්වාස කරන්න ඕනේ නැහැ. අපි Google Trend එකට ගිහිල්ලා බලමු. මේකේ තියෙන්නේ Java, Python, JavaScript කියන languages තුන කොහොමද run වෙන්නේ කියලා industry එකේදී. ඉතින් මම එනවා මගේ browser එකට. හරි මේ තියෙන්නේ Google Trends. ඔයාලට පුළුවන් මේ Google Trends එකට ගිහිල්ලා ඕන දෙයක් කොහොමද ඒකේ දැන් භාවිතා වෙන විදිහ trend එක කොහොමද කියලා බලා ගන්න. ඉතින් මෙතනදී මම මෙතන ගහනවා Python programming කියලා. මේ Python programming කියන language එක මෙතන අපිට select කරන්න පුළුවන්. ඊට පස්සේ යාලා අපිට chart එකක් පෙන්නනවා මේ විදිහට Python language එක කොහොමද ආවේ කියලා. ඉතින් මෙතන තියෙන past 12 months අපි බලමු පසුගිය අවුරුදු 5ටම කොහොමද මේක බලපෑවේ කියලා. ඉතින් මෙතන past 5 years click කරාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට තව language එකක් එක්ක compare කරත හැකි. ඉතින් මම පෙන්නන්නම් Java trend එකට ආපු විදිහයි දැන් Java යන්නේ කොහොමද කියලායි. මේ තියෙන්නේ Java programming language එක. ඉතින් ඔයාලට මේ chart එකේ sorry පොඩ්ඩක් ඉන්න මගේ screen එක visible නැහැ කියලා. හරි කට්ටියට දැන් පේනවද? මම ආයේ ටික මුලින් ඉඳන් කරන්නද එහෙම නැත්නම් කවන්නේ අපි ටික මුලින් ඉඳන් කරමු.
ඉතින් අපි ආවේ මෙතන trends.google.website එකට. ඉතින් මේ Google ලගේ සර්විස් එකක්. මේකෙන් අපිට පුළුවන් අපිට trend එකේ තියෙන දේත් search කරලා බලන්න. ඉතින් මම මෙතනට add කරනවා Python programming. ඊට පස්සේ මම මෙතන add කරනවා Java. ඉතින් අපි මේවා compare කරලා බලමු. Java programming language එකයි Python එකයි කොහොමද ආවේ කියලා. Java trend එකට එද්දී ලොකු language එකක් විදිහට ආවේ. අපි මේක past 12 months වෙනුවට මෙතන දාලා බලමු past 5 years කියන එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන එන්න Java ඇවිල්ලා මේ රතු පාට line එකෙන් Java පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට Python මුලදී ලොකු language එකක් නොවුනට දැන් ඉස්සරහට එන්න ගොඩක් areas වල Python use කරන්න පටන් ගන්න තියෙනවා. මොකද Python වල තියෙන libraries ටික නිසා. ඉතින් Python libraries ගැනත් අපි කතා කරමු ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒ areas ගැනත් අපි මේකේදීම කතා කරමු මේ webinar එකේදීම. ඉතින් මේ ගොඩක් areas වල use වෙන නිසා තමයි Python අනාගතයේ trending එන language එකක් විදිහට කට්ටිය predict කරන්නේ. ඉතින් අනාගතේ නෙමෙයි අතරම දැනටමත් Python අංක 2ට තියෙනවා languages වලින් පළවෙනි language එක විදිහට තියෙන JavaScript. JavaScript කියන language එකත් ඔයාලට ඉගෙන ගන්න හොඳ language එකක්. ඔයාලට JavaScript ගැන පෙන්නන්න. මේ තියෙන JavaScript ඒකත් ඉස්සරහට අනාගතේ front end development වලට සුපිරිම language එකක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් front end කියන්නේ website එක ඉදිරිපස කෙලවර කියන අර්ථය කියන්නේ. ඒක ඉතින් ඔයාලට පුළුවන් JavaScript Python කියන language දෙක master කරොත් එහෙම full website එකක් තනියම ගහන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න. ඉතින් මේක ගොඩක් වටිනවා developer කෙනෙක් විදිහට. ඉතින් මේ තමයි විස්තර Python වල industry usage එක ගැන. අපි යන් ආයි අපේ slide එකට. ඉතින් කට්ටිය slide එක පේනවනේ. ඊට පස්සේ මම අර කලින් කතා කරපු Python වල usage එක applications of Python. ඉතින් මම ඔයාලට කිව්වා web development. web site එකක් හදද්දී front end එක ගහන්නේ HTML, CSS, JavaScript තමයි බොහෝ දුරට පාවිච්චි කරන්නේ. HTML, CSS කියන එක අනිවාර්යයි. ඊට පස්සේ back end එකට එද්දී ගොඩක් කට්ටිය PHP එහෙම නැත්නම් ඔය වෙන මොකක් හරි language එකක් පාවිච්චි කරනවා. ඉතින් අපිට Django කියලා Python library එකක් තියෙනවා. ඉතින් ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් Python වලින් back end එක program කරන්න web development වලදී. web development බොහෝ දුරට analytics පැත්තට ගොඩක් දුරට web development වල analytics පැත්ත තියෙනවා නම් ගොඩක් දුරට අපිට Python පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ data science කියන field එක. data science කියන්නේ එහෙම කියලා ඉවර කරන්න පුළුවන් තරම් කටින් කියලා ඉවර කරන්න තරම් පොඩි field එකක් නෙවෙයි. ඒක ගොඩක් ලොකු field එකක්. data science වල ගොඩක් ලොකු දේවල් තියෙනවා. ඉතින් සමහරක් අය පටලන් ඉන්නවා මේ machine learning data science එක subject එකක් කියලා. data science එක්කම යන subject එකක් තමයි මේ artificial intelligence and machine learning කියලා කියන්නේ. ඒ වුණාට data science වලදී ගොඩක් mathematical and analytics පැත්ත තමයි කතා වෙන්නේ. ඒකෙදි මේ analytics වලට ගොඩක් උදව් වෙන libraries මේ Python වල තියෙනවා. ඒක නිසා අපි Python data science වලට කියන්නේ field එකක් විදිහට ගත්තොත් data science වල තමයි වැඩියෙන්ම Python පාවිච්චි කරන්න නැත්තේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ artificial intelligence and machine learning. ඔයාලා අහලා ඇති මේකේ library තියෙනවා PyAuto GUI කියලා. දැන් නැත්නම් Google එකේ ඔයා මේ webinar එක ගිහිල්ලා ඉවරනහම බලන්න මේ ඒකේ ඒ කියන්නේ ඒක වෙනමම තව library ඒ කියන්නේ ඒක ඕගොල්ලන්ට පුළුවන් Python දන්නවා නම් ඒ libraries කියන දේවල් ලේසියෙන් ඉගෙන ගන්න. මේකෙදි තියෙන්නේ functions ටිකක්. මේ functions ඒ කියන්නේ මේගොල්ලෝ pre-define කරපු functions අපිට පුළුවන් පාවිච්චි කරලා මේ artificial වැඩ කරන්න හදන්න. ඉතින් මේකෙන් පුළුවන් අපිට මේ විදිහ දෙයක් වෙන්න කියලා machine learning කියන concept එක උගන්වන්නේ. ඒක එහෙන බරපතල ඒ කියන්නේ පොඩ්ඩක් ලොකු subject එකක්. ඉතින් ඒක Python වලට වඩා ගොඩාක් ලොකු දේවල් වලට machine learning වලදී ඉගෙන ගන්න තියෙනවා. Python කියන්නේ ඉතින් machine learning වලදී පොඩි කොටසක් විතරයි. ඉතින් හැබැයි machine learning වලදී ගොඩක් දුරට පාවිච්චි වෙන language එකක් තමයි
Python කියලා කියන්නේ. ඊළඟට cyber security ඒ කියන්නේ ගොඩක් අය මේක දන්නේ ethical hacking එහෙම නැත්නම් hacking කියලා කිව්වා. hacking වලදී ගොඩක්ම පාවිච්චි කරන languages දෙකක් තියෙනවා. එකක් තමයි C අනිත් එක Python. ඉතින් socket programming කියන concept එකට එද්දී socket programming කියලා කියන්නේ ඊට පස්සේ socket programming කියලා කියන්නේ අපි computers දෙකක් එකට එකතු කරලා ඒකේ හරිම destination එකට ඒ කියන්නේ හරිම socket එකට හරිම socket එක කොහොමද program කරන්නේ මේ socket එකෙන් තව computer එකකට කොහොමද data යවන්නේ කියන දේ තමයි socket programming වලදී වෙන්නේ. ඉතින් මේ විදිහේ ගොඩක් දේවල් වලදී මේ cyber security කියන දේ ඇතුළේදී මේ Python කියන එක පාවිච්චි වෙනවා. ඊට පස්සේ software development කියන කතා කරොත් එහෙම software development වලදී ඇත්තටම front end UI UX engineering ඒ වගේ software development වලදී හැම පැත්තකදීම වගේ Python පාවිච්චි වෙනවා. UI UX designing එතකොට web based some people says they can't understand Sinhala language, so we will explain both languages. Okay. In here we are talking about software development. In the software development industry, we are having a lot of demand to Python. If we are consider about UI UX engineering, it has for 1 year it has more than 10,000 demand for UI UX engineering in the world. So Python is most popular language for UI UX engineering. And finally we have IoT and game development. Don't be afraid, I will explain all those things in Sinhala again. IoT, it means Internet of Things. Internet of Things mean we can communicate with device without any we can think like this. There is a system, have you ever heard about Google Assistant? It is a Internet of Things software. We can communicate with device without any keyboard or mouse. We can give a voice command to our device and do some actions with it. That is IoT. Lots of IoT. Give a second. Right. And finally, we have game development. Refer the chat. We add some more details about this concept we are talking in here, and we add some links to Google Trend and all those things. You can refer those things. Okay, if you are consider about game development, when we are it is a huge platform. In game development also they use mostly use C# and Python for backend. Mostly they use C# and Python is trending in here. So Python is also used for game development. ඉතින් මම කතා කරේ software development, IoT, game development කියන පැත්තගෙන. software development වලදී අවුරුද්දකට ගොඩක් developersලා Python, Java කියන programming language දෙකත් එක්ක එනවා. ඒවත් එක්ක බලද්දී Python කියන එකට ලංකාවේ තාම demand එක හැදීගෙන එන ගමන් මොකද අපේ උඩින් ඉන්න කට්ටිය කියන්නේ දැන්ට senior software engineersලා වගේ කට්ටිය ගොඩක් අය Java, C# වගේ කරලා දැන් ඔය තැන් වලට ආපු කට්ටිය. ඉතින් ඔයා කම්පැනි එකකට ඉන්ටර්න් ගියත් ඔයාට ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ ඔයාගේ මාස්ටර් එහෙම නැත්නම් ඔයාගේ ලොක්කා දන්න ලැන්ග්වේජ් එකෙන් තමයි ඇත්තම කතාව කිව්වොත්. ඉතින් එයා දන්නේ Java නම් ඔයාට ප්‍රෝග්‍රෑම් කරන්න ඉන්නේ Java වල. ඉතින් ඉස්සරහට Python වලින් ඉන්ඩස්ට්‍රි එකක් හැදෙන්න නම් ඕගොල්ලන්ට ඒක ඉගෙනගෙන යන්න වෙනවා. මොකද ඔයාට වෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකකින් කෝඩ් කරනවට වඩා 100 ගුණයක විතර වේගෙන් පුළුවන් මේ Python වලින් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න. ඉතින්
IoT ගැන කතා කරොත් Internet of Things ඒ කියන්නේ හිතන්න අපිට පුළුවන් අපේ ෆ්‍රිජ් එකට කමාන්ඩ් එකක් දෙන්න බඩු ඉවර නම් වෙළඳපොළට ගිහිල්ලා මේ දේවල් ඕඩර් කරන්න කියලා වොයිස් කමාන්ඩ් එකක් දෙන්න. එහෙම නැත්නම් ට්‍රැෆික් සිස්ටම් එකක් තියෙනවා. එයාට ඔටෝ ඇනලයිස් කරන්න පුළුවන් වාහන කොච්චරක් ගියාද මේ වාහන මේ වෙලාවේ මොන වෙලාවක ට්‍රැෆික් තියෙන්නේ ඒ වගේ දේවල්. ඊට පස්සේ ගේම් ඩෙවලොප්මන්ට් ගැන කතා කරොත් C# Python කියන ලැන්ග්වේජ් දෙක තමයි ගොඩක් වෙලාවට ගේම් ඩෙවලොප්මන්ට් වලදී පාවිච්චි කරන්නේ. ගේම් ඩෙවලොප්මන්ට් කියන්නේ ගොඩක් සංකීර්ණ මාතෘකාවක්. ඒකේ ඩිසයිනින් පැත්ත එහෙම වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ මම කතා කරපු ෆීල්ඩ් වලින් වෙබ් ඩෙවලොප්මන්ට්, data science, artificial intelligence, cyber security කියන උඩ හතරට ගොඩක්ම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා Python වලට. ඉතින් ඔයා IT කරන සමහරක් මෙතන ගොඩක් කට්ටිය ඇති A level වලට IT කරන කට්ටිය නැත්නම් කැම්පස් එකේ IT ඉගෙන ගන්න කට්ටිය. ඉතින් ගොඩක් මේ පැත්තට යන්න ඉන්නවා නම් ඔයාලට අත්තරින්න බැරුවම ඉගෙන ගන්න වෙන ලැන්ග්වේජ් එකක් තමයි Python කියලා කියන්නේ. ඉතින් මේක තමයි industry usage එක Python වල. So let's go to the next slide. Okay, in here we are talking about why Python is easy to learn. This is comparison about C, Java and Python languages. First image you can see how to write hello world program with using Java. In here it has more than I think more than 1 2 3 4 5 lines. Then this is second image. You can see C language. We have to include stdio.h. It means if we want to print something in C language, we add this library. So and again we have to create in here we have to create main function, and then after that we can print the hello world and return. In Python we have only one line, print hello world. That is only one line. Couple of other languages, Java and C, it has more than five lines, but here in Python it is only one line. That's what I told you. This is easy to learn and easy to program. You can earn your time and all those things with using Python. Java, C, Python කියන තුنين Java පාවිච්චි කළොත් මෙතන බලා ගන්න පුළුවන් line පහකට වඩා මෙතන use කරලා තියෙනවා. ඒ වගේම C ගැන කතා කරොත් මෙතනත් ඒ වගේමයි. print hello world කියන්නේ හැමෝම සාමාන්‍යයෙන් මුලදී පටන් ගන්න language එක. ඒ කියන්නේ C language කියන්නේ. socket programming ගැන එක්කෙනෙක් අහලා තියෙනවා. නුරතුමා. I will explain. So after this webinar, I will explain end of the webinar your questions. Okay. Interesting facts of Python. According to the form, Python usage will increase 456% in future. Python usage එක Forbes සංග්‍රහයට අනුව අනාගතයේදී 456කින් ඉහළ යනවා කියලා Forbes සංග්‍රහව කියනවා. ඉතින් okay, let's do some programming. In here we are doing some practicals, so now we'll start some practical. In here also we are talking some tips about Python and how to use IDE. First of all, let's consider about what is IDE. Okay, what is IDE? IDE is Integrated Development System. It means what is the environment we code our Python code. We program our Python code. We have a number of IDEs here. First one released by Python community. It is IDLE, and we have Spider, PyCharm, like those things.
and most of the Linux programmers use this Vim editor. uh, these are some editors for Python. You can use these editors for Python programming. Okay, if we are talking about this IDEs, I will explain those things again Sinhala. අපි මේ IDEs ගැන කතා කරොත් මේ IDLE කියන්නේ Python programming කරන්න පුළුවන්. Give me a second. මේ IDE කියන්නේ Python program කරන්න පුළුවන් environment එක. ඒ කියන්නේ ඔයාලට program එකක් ලියන්න පුළුවන් තැනකට කියනවා IDE එකක් කියලා. ඒ කියන්නේ ඔයාලට ගිහිල්ලා මේ code එක ගිහිල්ලා test කරන්න බලන්න පුළුවන් තැනකට IDE එකක් කියලා සරලව ඔළුවට දාගන්න පුළුවන්. ඉතින් අපි යන් බලන්න IDE එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඔයාලට online environment එකක් හඳුන්වලා දෙන්නම්. I think you guys can see my screen. So in here, I am talking about REPL IT IDE. I will share this link in the chat. You can access it. You can access this link and log into the REPL. You can create account in repl.com, replit.com. In here, you can create a free account, and there are a number of languages in here. You can write all the language codes and test those things in this REPL IT environment. Okay, I will show example. ඉතින් මේ REPL IT කියන environment එකේ ඔයාලට පුළුවන් මේ C, Python, C++, Node.js, Java, Ruby, HTML, CSS මේ ගොඩක් languages තියෙනවා. ඉතින් මේ හැම එකක්ම ඔයාලට test කරලා බලන්න පුළුවන් මේ REPL IT environment එක පාවිච්චි කරලා. ඉතින් ඔයා මේ REPL IT එකට ඇවිල්ලා මුලින්ම මෙතෙන්ට යන්න මුලින්ම මම පෙන්නන්නම්. මුලින්ම මෙතන create කියන තැන මෙතන plus mark එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම මෙතන Python දෙත හැකි ඔයාගේ language එක මෙතන තියෙනවා. නැත්නම් මෙතන plus mark එක click කරන්න. First of all, in here you can click this plus mark and you can see this window. In here you can choose your language as Python, and you can give a name for your program. Let's give a hello world. Create REPL. You can click create REPL, then it will create your environment. ඉතින් ඔයාට මම කිව්ව විදිහට පුළුවන් මෙතන create REPL කියන එක දීලා ඔයාගේ REPL එක create කරගන්න. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් පහසුවෙන්ම ඔයාගේ Python program එක test කරලා බලන්න. ඉතින් මේ REPL IT environment එක ගැන කිව්වොත් ඔයා වෙන environment එකක් පාවිච්චි කරද්දී ඔයාට libraries Python libraries කියන දේවල් පාවිච්චි කරොත් ඔයාලට ඒවා වෙනම download කරලා install කරන්න වෙනවා. ඉතින් මෙතන ඔයාට එහෙම නැහැ. මෙතන Python library එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට මෙතනින් add mark එක දීලා add කරගන්න පුළුවන්. Turtle library ඒ වගේ දේවල්. In here you can add libraries easily for this REPL IT environment. If you are using PyCharm, like if you are using IDE like PyCharm, you have to download those libraries and use it. But in here you can easily easily search and add it. Okay, let's start some programming here. This environment, in this place you can add your program. As our first program, we can write like hello world. Python වලදී ඔයාට මුකුත් කිසිම දෙයක් add කරන්න නැහැ මෙතෙන්ට. ඉතින්
මම කලින් පෙන්වුවා වගේ ඔයාලට ඩිස්ප්ලේ එකේ මොකක් හරි print කරන්න ඕන නම් මෙතන hello world කියලා print කියලා දීලා hello world කියලා දීලා run කරාම run කරන්න පුළුවන්. hello world කියලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මෙතන ඉන්න ගොඩක් කට්ටිය Python ගැන සාමාන්‍ය අවබෝධයක් තියලා ආපු අය වෙන්න ඇති. එහෙම නැත්නම් Python ගැන අවබෝධයක් නැතත් තව programming ගැන අවබෝධයක් තියෙන අය වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේක ඒ කියන්නේ programming algorithm එකක් කොහොමද run වෙන්නේ කියලා. හරි. අපි Python වල tips ටිකක් ගැන කියලා දෙන්න තමයි අපි මෙතන programming වලට කතා කරොත් ආවේ. ඉතින් tips ගැන කතා කරොත් ඔයාලට අනිත් programming language වල වගේ නෙවෙයි හිතන්න ඔයාට variable එකක් create කරලා හිතන්න මෙහෙම x සමානයි 10යි y සමානයි 20යි z සමානයි 30යි කියලා දෙන්න ඕනේ. You have to create a program for x equal 10 and y equal here 20, y equal 20 and z equal 30. In other programming languages, you have to write it like this. But in Python, you can, okay, let's print this first. Print x. We can, if you print x, we can see the output. We can see the output as 10. Okay. If we are print y, we can see output as 20. We can do this thing in one line without these three lines. මම පෙන්නන්නම් කොහොමද මේක තනි ලයින් එකකින් කරන්න කියලා. මෙහිම ලයින් තුනක් පාවිච්චි කරන්නේ. ඉතින් මම මේක මතකලා x, y, z සමානයි 10යි 20යි. මෙන්න මේ විදිහට අපි මේ තුන Python වල ලියුවොත් එහෙම මෙයා පළවෙනි එක විදිහට මේ 10 ගන්නවා, දෙවෙනි එක විදිහට මේ y ට දෙවෙනි 20 ගන්නවා, තුන්වෙනියට මේ z ට මේ 30 ගන්නවා. First this 10 get this x and this y get this 20 and this z get this 30. I think you guys can understand what I'm going to what I'm telling. Here if we are run this program, we can see the same output. If we are print z here, if we are print z here, we can see this 30. I think මම කලින් කිව්වා වගේ මේකේ පළවෙනි 10 මේ x ට යනවා, දෙවෙනි 20 මේ y ට යනවා, තුන්වෙනි මේ 30 මේ z ට යනවා. ඉතින් ඔය විදිහට තමයි Python වල මම කියේ programming වලදී ලේසියෙන් program කරන්න පුළුවන් කියලා. ඉතින් හිතන්න ඔයාට ඕනේ වුණා මේ විදිහට නැතුව x සමානයි 10යි y සමානයි 10යි z සමානයි 10යි කියලා මේ තුනටම 10 කියන අගය ලබා දෙන්න. So if you want to write program like this, x equal 10, y equal 10 and z equal 10. So how we write this one line? I will explain it. ඔයාට මේ ලියපු පේලි තුන තනි පේලියකට ලියන්න නම් Python වලදී ටිප් එකක් තියෙනවා. x සමානයි 10යි ඒ වෙනුවට අපිට පුළුවන් x සමානයි y සමානයි z සමානයි 10යි කියලා දෙන්න. ඉතින් මේකෙදි කියන්නේ මෙයා වේරියබල් තුනක් හදා ගන්නවා x y z කියලා. ඒ හදාගෙන මේ 10 කියන අගය ඒ තුනටම පවරනවා. හිතන්න in here Python create three variable called x y z and assign this value 10 to that x y z three variables. If we are print x y z, we can see 10 10 10. If we are increased value by 1, what will happen? If we are increase value by 1 in x equal x plus 1.
Okay, if we run this program, this output will be 11 10 10 10. Now you can see the output. අපි x ගේ 10කින් 10 x ගේ 10 නිසා එක එකකින් වැඩි කරයි කියලා මේ y z කියන දෙන්නගේ අගයන් වැඩි වෙන්නේ නැහැ. x ගේ අගය විතරයි වැඩි වෙන්නේ. අපිට පුළුවන් මේ තනි ලයින් එකකින් මේ විදිහේ ලේසියෙන්ම කමාන්ඩ් එකක් Python වලින් මේ විදිහට variables තුනටම පවරන්න මේ විදිහට හරි. ඉතින් මේ තමයි Python වලදී variables පවරන විදිහ. ඉතින් තව Python tips ගැන කතා කරොත් එහෙම ඔයාට තව programming language එකක හිතන්න මම මෙතන තව REPL account එකක් තව REPL environment එකක් හදා ගන්නවා. මෙතන මේ if when you click this bar you can create a new REPL. When you click the ring REPL button and I choose language C, and here I now we have C language, and then again I duplicate this tab. And here I choose the language as Python. Hey guys, fine. මම මෙතන REPL account REPL environment දෙකක් හදාගත්ත එකක් C language එකකින් අනිත් එක Python වලින්. බලන්න මේ C language එකේදී අපි hello world එකක් ලියුවාම ඔයාලට මෙතන default මේ REPL එකේ hello world program එකත් එක්කමයි එන්නේ. Python වලදී නම් එහෙම නැහැ, නිකම් environment එකක් ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් මේකෙදී ඔයාට හිතන්න for loop එකක් දාන්න ඕනේ වුණොත් lines 100ක් ලියන්න ඕනද කියලා. ඉතින් ඉලක්කම් 10ක් print කරන්න for loop එකක් ඕන. ඔයා මෙතන for කියලා දාලා මුලින්ම මේ for එකට අපි අගයක් අඳුන්වලා දෙන්න ඕනේ. මේක C ගැන හිතන්න එපා, මම මේක නිකන් ලියන්නේ. සමානයි 1යි වගේ. x කුඩා හෝ සමානයි 10 වෙනකම් මේක run කරන්න කියලා දෙනවා. x++ කියලා දාන්න. I write in here print මේක use කරන printf කියන function එක. මේක මම දානවා x print කරන්න කියලා. මේ විදිහට percentage mark එකක් එක්ක d කියලා දීලා තමයි මේ C වලදී මේක use කරන්නේ මේ විදිහට. ඉතින් අපි මේක run කරොත් මේ විදිහට තනි line එකකින් එන්නේ. ඉතින් අපි මේක line by line ගන්න නම් /n දාන්න වෙනවා. එතෙන්ට ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ විදිහට එකේ ඉඳන් 10ට print කරන්න. මේ විදිහට rule අපිට 8ක් ගන්න තියෙනවා. මේ තමයි rule 7. ඉතින් අපි මේක Python වලින් කරොත් එහෙම අපිට පුළුවන් කිසිම variable එකක් හඳුන්වලා දෙන්නේ නැතුව for x in range කියලා දීලා මෙතන දෙන්න කීයක් වෙනකම් යන්න ඕනද කියලා. ඉතින් මෙතන colon එකක් දාලා අපි මෙතන print x කියලා දුන්නොත් එහෙම line 2යි බිංදුව ඉඳන් 9ට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉලක්කම් 10ක් print වෙලා තියෙනවා. ඉතින් ඔයාට ඕන නම් පුළුවන් මුලින් මෙතන x සමානයි 1යි කියලා දෙන්න. x සමානයි 1යි කියලා දෙන්න. ඒ දීලා මෙතන 11 ඉලක්කම දැම්මහම මේක බිංදුවේ ඉඳන් මේක 1 ඉඳන් 10ට print වෙනවා. එතන බිංදුවේ ඉඳන් 10ට print වෙනවා x අරගෙන. ඉතින්
මේ වෙනකොට මේ විදිහට Python වල අපිට පුළුවන් මේ x එක අතහැරලා ගත්තොත් එහෙම line දෙකකින් මේක ලියලවරයක් කරන්න. ඒත් C language එකෙන් ගත්තොත් අපිට line 7ක් එනවා. එහෙමයි කියලා C language එකත් අතහැරලා දාන්න බෑ. ඉතින් C language එක කියන්නේ mother of programming language විදිහට හඳුන්වන එක. ඉතින් ඔයා මොන language එක ගැන ගත්තත් C language එක ගැන පොඩි හරි knowledge එකක් තියෙන්න ඕනේ. එතනින් තමයි ඔයා programming සාමාන්‍ය ගොඩක් අය පටන් ගන්න ඉතින් ඒත් ඔයාට ගොඩක් concept එකකින් අල්ල ගන්න පුළුවන්. ඉතින් Python වලින් පටන් ගත්තොත් ඔයාට ලේසියෙන් programming ඉගෙන ගන්න පුළුවන්. හැබැයි concept මගේ හැරෙන ගතියක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් language දෙකක් එකට ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. C language එකයි Python දෙකම එකට. ඉතින් එහෙම වුණොත් ඔයාලට programming concept උයි මේවා ලේසියෙන් කෝඩ් කරන්නේ කොහොමද කියන එක දෙකම එකට ඉගෙන ගන්න පුළුවන්. හරි. අපේ වාක්‍ය අහලා තියෙනවා if x in range if x in range මෙතන if එකක් පාවිච්චි කරනවා නම් ඒක අපිට පුළුවන් ඔයා අහන්න ප්‍රශ්නකට තියෙනවා අපිට පුළුවන් හිතන්න array එකක් තියනවායි කියලා 1 to 10 array එකක් තියනවා කියලා ඔයාගේ කෝඩ් එකෙන් මම ඔය කෝඩ් එක මෙතන දාලා දෙන්නම් කට්ටියට තේරෙන්න. මෙතන if නෙවෙයි for ඕනේ පාවිච්චි කරන්න. ඒක මෙහෙමයි භාග්‍ය කියන්නේ. මෙතන අපිට තව variables දෙන්න පුළුවන්. හිතන්න ඔයාට odd numbers හරි even numbers හරි ලියන්න program එකක් දෙනවා. හිතන්න ගොඩක් A level class වලදී පාවිච්චි කරන ප්‍රශ්නයක් තමයි ඒක. A level class වලදී ඔයාට දෙකේ ගුණාකාරයෙන් ඉස්සරහට ලියාගෙන යන්න කියනවා 100 වෙනකම්. ඉතින් හිතන්න 100 වෙනකම් ලියන්න කියනවා. හරිද? 100 වෙනකම් ලියන්න කියන්නේ step by step ඒ කියන්නේ එකේ ඉඳන් 100 වෙනකම්. හිතන්න මෙතන 1 දානවා. ඊට පස්සේ මෙතන මෙහෙම 100 sorry කමාව මෙතන දාන්නේ කමාව 100 කමාව ඊට පස්සේ ඔයාලට ස්ටෙප් තියන්න ඕනේ ස්ටෙප් දෙකෙන් එකටද කියලා දෙන්න ඕනේ මෙතන ඊට පස්සේ ඔයාලට පුළුවන් එකේ ඉඳන් 100 වෙනකම් දෙකේ ගුණාකාර මෙතනින් බලන්න මේ විදිහට sorry මෙතන බිංදුවෙන් පටන් ගන්නවා බිංදුවෙන් නම් පටන් ගත්තාම ඔයාලට පුළුවන් දෙකේ ගුණාකාර මේ විදිහට බලන්න මෙතන නම් ප්‍රෝග්‍රෑම් කරන්න තියෙන බිංදුව 2 4 6 8 10 12 අර උඩ තියෙන අපි කලින් රන් කරපු ප්‍රෝග්‍රෑම්ස් ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් භාග්‍ය අපිට එහෙමත් ලියන්න පුළුවන් මෙතනදී වෙන්නේ මෙතන තියෙන ස්ටාර්ටින් පොයින්ට් එක බිංදුව මෙතන තියෙන ඩෙස්ටිනේෂන් පොයින්ට් එක මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ කීයද ඊට පස්සේ මේ දෙක ඇවිල්ලා කොහොමද ස්ටෙප් එක කියන්නේ ඉලක්කම් කීයක් ඇරලාද ඉලක්කම් ලියන්න ඕනේ කියලා මෙතනට දෙක වෙනුවට හිතන්න 10 දැම්මයි කියලා 10 දාලා රන් කරොත් එහෙම බිංදුව 10 20 30 40 50 60 70 80 වෙනකම් ප්‍රීට් වෙනවා. ඉතින් මේකේ අපිට කියන්නේ කොච්චර ස්ටෙප් ප්‍රමාණයක් ඉස්සරහට යන්න ඕනද කියලා මේ x කියන රේන්ජ් එකකින් for loop එකක් පාවිච්චි කරලා ප්‍රීට් කරද්දී. ඉතින් අපි දැන් මෙතන කම්පෙයාර් කරලා බලුවේ C ප්‍රෝග්‍රෑම් එකකුයි Python ප්‍රෝග්‍රෑම් එකකුයි ඔයාලට Python ප්‍රෝග්‍රෑම් ඉගෙන ගන්න කොච්චර ලේසිද කියලා පෙන්වන්න. හරි. තව ටිප්ස් වගේ තිබ්බා මම ඔයගොල්ලන්ට කියන්නම්. අපි if condition එකක් දාන විදිහ බලුවොත් එහෙම හිතන්න C වලදී if condition එකක් පාවිච්චි කරනවා මම මුලින් C එකෙන් පෙන්නන්නම් මෙතන අපි බලමු අපි මුලින් variable එකක් assign කරලා ඉන්න වෙනවා මේ විදිහ program එකක් කරද්දී x සමානයි 10යි කියලා දෙමු මේකෙදි දෙද්දි int කියලා දෙන්න ඕනේ මම එකක් පැහැදිලි කරන්නම් අපි මෙතන Python වලදී variable එකක් දෙද්දි int කියලා දෙන්නේ නැහැ integer value එකක් දෙනවා නම් Python වල හැම එකක්ම එයා ගන්නේ class එකක් ඇතුළකට ඒ කියන්නේ හිතන්න
මෙතන x සමාන 10යි කියලා තියෙනවා. මම මෙතනින් print කරනවා type එක මේ x ගේ type එක print කරාම අපිට බලා ගන්න පුළුවන් එයාගේ class එක මොකක්ද කියලා. මෙතන ඉතින් අපිට පෙන්නන එතකොට එයාගේ class එක int කියලා. හිතන්න මෙතන අපි string එකක් දැම්මොත් හිතන්න අපි abc කියලා ගමු කියලා. එතකොට එයාට පුළුවන් class එක බලා ගන්න str කියලා. ඉතින් මේ විදිහට පුළුවන් class එකේ type එක ඕගොල්ලන්ට Python වලින් බලා ගන්න. ඒ වුණාට C වලදී අපිට මේම ඔයා මොකක් හරි value එකක් assign කරද්දී ඔයාට සිද්ධ වෙනවා මේ විදිහට int ද character එකක් එහෙම නැත්නම් string එකක් කියලා දෙන්න. අපි මෙතන xy දෙමු. ඊට පස්සේ int y equal 20 කියලා. මෙතන අපි if condition එකක් දාලා if අනිවාර්යෙන් වරහන් ඕනේ වෙනවා C language එකේදී අපි මේක බලමු. if x greater than y ද බලමු. x greater than y නම් අපිට ඊට පස්සේ මෙතන quotations මේ brackets open කරගන්න වෙනවා. if එහෙම නැත්නම් ඒ කියන්නේ else part එක else part එක ලියන්න අපිට මේකෙන් අයින් වෙන්න වෙනවා. ඊට පස්සේ අයින් වෙලා අපිට පුළුවන් ලියන්න ඔයාලට මේක තනි line එකක් නම් ලියන්නේ මේ quotations නැති වුණත් ප්‍රශ්නයක් නැහැ ඒක ලොකුවට quotations දැම්ම කියලා ප්‍රශ්නකුත් නැහැ. තනි line එකකට වඩා if එකක් ඇතුලේ ලියනවා නම් quotations දාන්න ඕනේ. ඉතින් මම C language එක ගැන වැඩි පැහැදිලි කරන්න යන්නේ නැහැ. මෙතන අපි ලියනවා y greater than or equal equal is it x කියලා. ඉතින් ඔයාලා if condition එකක් පාවිච්චි කරොත් මේ දේ ලියන්න ඔයාලට මේ විදිහට තමයි C වලදී ලියන්න වෙන්නේ. ඉතින් අපි ඒක Python වලින් ලියුවොත් කරන if කියලා දාලා මේකෙත් අපි value දෙයක් දීලා ඉන්න x equal 10 y equal හරිද? අපි මෙතන කෙලින්ම හදහැකි x විශාලයිද y ට වඩා කියලා දීලා මෙතන colon එක තියෙනවා. ඊට පස්සේ string greater than y y greater than x. Then මේ program එක sorry ඉතින් අපි මේක string එකක් විදිහට ඕන දෙන්න. අපි මේ program එක ගැන කතා කරොත් එහෙම මේකෙදි if එකක් දුන්නාම අපිට කිසිම bracket එකක් දෙන්න ඕනේ නැහැ. දුන්නයි කියලා එකේ වැරද්දකුත් නැහැ. අපි මේක run කරොත් run වෙනවා program එක. තමයි internet connection එකේ ප්‍රශ්න. හරි මේ තියෙන output එක y greater than x කියලා එන්නේ y x ට වඩා විශාල නිසා. ඉතින් ඔයා මෙතන bracket දාලා run කරත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට function එකක් නිසා මේකට bracket දාන්න පුළුවන්. ඒක එහෙම run කරත් ඔයාට මේ program එකේ output එක බලා ගන්න පුළුවන්. ඉතින් හරි දැන් අපි Python ගැන ගොඩක් දේවල් කතා කරා. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්න යන්නේ ඔයා self study කරනවා නම් ඔයා A level Python ඉගෙන ගන්නවා නම් එහෙම නැත්නම් campus එකේ Python ඉගෙන ගන්නවා නම් ඔයාට බලන්න හොඳ resources ටිකක් ඒ වගේම YouTube channel කිහිපයක්. ඉතින් පළවෙනි එක තමයි in here I'm going to tell you about some resources in for to learn Python. First one is Programizer. This one.
You can search it on Google. This is the website. I will put the link in our chat also. uh, ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා Python tutorials introduction එකේ ඉඳන් බලන්න. ඒගොල්ලන්ගේ ගොඩක් quality content එකක් තියෙනවා Programize කියන වෙබ්සයිට් එකේ. ඉතින් Python වල මුල ඉඳන් අගට යනකම්ම resources, why learn Python, how to learn Python, Python resources වගේ ගොඩක් දේවල් මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. මම link එක අපේ chat එකේ දැම්මා. අනිත් එක තමයි W3 schools. ගොඩක් කට්ටිය මේක දන්නවා ඇති. මේක නම් ප්‍රසිද්ධ එකක්. ඒ වුණාට ගොඩක් කට්ටිය මේකෙන් HTML CSS වගේ දේවල් ඉගෙන ගන්න විතරයි යන්නේ. ඒ වුණාට එයාලගේ Python Python programming තියෙනවා. ඉතින් A level කරන එක්කෙනෙක්ට නම් ඒගොල්ලන්ගේ සිලබස් එකේ හැටියට ගොඩක්ම වටින මේ Programize කියන වෙබ්සයිට් එක. මේ Python W3 එකට වඩා W3 ලගේ content එක ටිකක් බරයි. ඒ කියන්නේ එයාලගේ ගොඩක් ලොකු content එකක් තියෙන තේරුම් ගන්න සමහරක් වෙලාවට අමාරුයි. මේක හොඳයි campus level එකේ ඉන්න කෙනෙක්ට. ඉතින් ඔයා A level මට්ටමින් Python ඉගෙනගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් වටින මේ Programize කියන tutorial set එක. ඉතින් අපි Repel IT එකෙත් අපිට පුළුවන් නම් Repel IT එකට ගිහින් පෙන්නන්න. Repel IT එකෙත් අපිට පුළුවන් Python ඉගෙන ගන්නවා නම් home එකට ගියාම ඔයාලට පුළුවන් බලා ගන්න මෙතන templates tutorials කියලා. ඉතින් ඔයාලට මේ tutorials කියන කොටසට ගියාම කට්ටිය හදලා දාපු Python program Python විතරන්නේ ඕනේ tutorial එකක් මේක තියෙනවා. ඒ කියන්නේ හිතන්න Java, මේ තියෙන how to make a Discord bot, මේ විදිහ bots ලා හදන්නේ කොහොමද, මේ විදිහට typewriters හදන්න, ඒ විදිහට Python lesson series එකක් තියෙනවා. මේ විදිහට මේ JS Python මේකත් big Python tutorial. ඒ විදිහට tutorial ගොඩක් ඔයාලට මේ Repel IT එකනොත් ගන්න පුළුවන්. I highly recommended this Repel IT environment because it has a lot of features. You can save your programs in here in MyRepels, and you can collaborate your program with others with using this environment, and you can here you have some tutorials and templates like that. And if you want to learn Python from the beginning, you can use this programize.com, and again you can use this W3 as well. I will put this link also in chat. Then I will show you some YouTube channels for learn some Python. First of all, I will show you my YouTube channel. Here that's YouTube channel called Python with Career. You might be heard about it. If you search this in English, then you can see Python with Career YouTube channel. In here, we are talking about basic Python and the advanced Python lesson series. In here, we are talking about data science and cybersecurity. Like those things, we are talking about OpenCV. It means we can. I did told you about machine learning, like those things, and we are talking here KVMD. Likewise, here we have to basic lesson. We have basic lesson series in Python, introduction to Python, Python syntax, Python comments. මේ විදිහට ඔයාලට Python ගැන ගොඩක් ලොකු knowledge එකක් ගන්න පුළුවන්. මෙතන Python list එකෙන් දැන් ඉවර වෙලා තියෙන්නේ. මම ඊතර වීඩියෝස් ටිකක් ඉක්මනටම අප්ලෝඩ් කරන්නම්. ඉතින් ඊට පස්සේ ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න අයට free podcast කියන free podcast Python. When the lesson series set, highly recommended. Full course, you can see the Python full course in here. Python in 4 hours.
if you are studying in English medium, you can refer this YouTube channel for your educational purposes. Um, Fine. That's all about resources. Before ending, I will show you a video about Sri Lankan. Mm, ඔයා මොකක් හරි වැඩක් හිතන්න ඔයා අද වැඩක් මොකක් හරි පටන් අරන් ඒක අත්තරින්න යන කෙනෙක් නම් පෙරදුනත් අත්තරින් නැති කෙනෙක් විදිහට ඒක දිගටම කරගෙන යන්න ඔයා මොකක් හරි වැඩක් පටන් ගන්නවා නම් කවදාවත් ඒක අත්තරින්න එපා ඔයාට ඒක නවත්තන්න නැතුව දිගටම කරන් යන්න මම ඔයාට මේ වීඩියෝ එක පෙන්නන්නම් ඔයාට පුළුවන් ඒකට ඒ ගැන අයිඩියා එකක් ගන්න ඔයාලට සවුන්ඩ් ඇහෙනවද දන්නේ මට කවුරුත් chat එකේ දාන්න පුළුවන් සවුන්ඩ් ඇහෙනවද කියලා Can you hear the sound in this video ඔහොම ඉන්න මම ස්ටොප් කරලා ෂෙයා කරන්න Okay, now you can see my screen, I think. Look at this video. අපි ඉන්නේ 1964 ජපානයේ ඔලිම්පික් උළෙලෙහි මීටර් 10000 ඉසව්වෙන් ලංකාව නියෝජනය කරන්න රණතුංග කරුණානන්ද සූදානමින් තරඟයට බලවත් රටවල් ගොඩක් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ටියුනීසියාව වෙඩිල්ල පත් වුණා. එක පුකුරට හැමෝම දුවනවා. කරට කර හිටපු තරඟකරුවෝ දැන් ටිකෙන් ටික ඈත් වෙනවා. පොඩි අසනීප ගතියක් තිබුණත් කරුණානන්ද නෙමෙයි ඒ ගැන හිතන්නේ. වට 10ක් අවසන්. අපේ කරුණානන්ද අන්තිමයා. කරු 20 වෙන වටය පටන් ගන්නවා. ඇමරිකාවේ බිලි මිල්ස් තරඟය දින්නවා. දෙවෙනි තුන්වෙනි ස්ථානත් තෝරා ගන්නවා. නමුත් අපේ කරුණානන්ද විතරක් තවමත් තරඟ බිමේ. තරඟය ඉවර කරන්න කරුට තව වට 4ක් තියෙනවා. සියලුම ක්‍රීඩකයෝ දැන් තරඟය අතහැරලා කරුණානන්ද විතරක් උපරිම ජවයෙන් දුවනවා. මුල් වටේදී ප්‍රේක්ෂාගාරයෙන් කරුණානන්දට උසුළු විසුළු. දෙවෙනි වටේ හැමෝම නිහඬයි. පොඩි අත්පුඩියකුත් ඇහෙනවා. තුන්වෙනි වටය 60000කට වැඩි ප්‍රේක්ෂාගාරයේම ඔහු වෙනුවෙන් නැගී සිටිනවා. ඔන්න අවසන් වටය. ඔක්කොමලා අසුන් වලින් නැගිටලා කරුණානන්දට ප්‍රීති ഘോഷා නගනවා. Come on Ceylon, come on Ceylon. තරඟය දැන් ඉවරයි. පළවෙනියා බිලි මිල්ස් මෙහෙම කියනවා. රන් පදක්කම අයිති මට නෙමෙයි කරුණානන්දටයි. අදටත් ඔලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම පරාජිතයාගේ ගෞරවය කරුණානන්දට. දෙවැනි ලෝක යුද්ධයෙන් විනාශයට පත් ජපානයට කරු විශිෂ්ට ආදර්ශයක්. ජපන් පාසල් පෙළපොත්වලට කරුගේ කතාව ඇතුළත් වෙනවා. නමුත් අපි කරු වෙනුවෙන් කිසි දෙයක් කළේ නෑ. ඔහුගේ පවුලට හිමි වුණේ දුක්බර ජීවිතයක්. නමුත් කරු අපිට කියපු දේ අදටත් රැව්දෙනවා. විශිෂ්ට පරාජයන් ඇතුලේ අති විශිෂ්ට ජයග්‍රහණයන් හුඟක් හැංගිලා තියෙනවා. අදවත් කරුට ගරු කරන්න. ෂෙයා කරමුද ඔහුගේ කතාව? I think you මම හිතන්නේ ඔයාලා කට්ටිය වීඩියෝ එක බලන්න නැති. ඉතින් මම කිව්ව දේ ඔයගලන්ට ඔළුවට එන්නේ නැති. පොඩ්ඩක් මේක අයින් කරන්න. මම කිව්ව දේ ඔයගලන්ගේ ඔළුවට එන්නේ නැති මොකද්ද මම කිව්වේ කියලා. ඉතින් ඔයා පෙරදුනත් ජයග්‍රාහකෙක් විදිහට පරදින්න කියලා තමයි අපි කියන්නේ. එහෙම පරදින්නවා කියන්නේ පරාජයම විතරක් නෙවෙයි. ඉතින් ඔයාට ගොඩක් දේවල් ඉස්සරහට ගන්න පුළුවන්. මෙතන හැමෝම කවුරුත් එකපාරට දිනපු අය නෑ. ඒ කියන්නේ කාටවත් එහෙම කරන්නත් බෑ. එහෙම කාටවත් එකපාරට ඉස්සරහට යන්න බෑ. ඉතින් ඔයාට වැටෙන්න අවස්ථා එන්න පුළුවන් ජීවිතේ ඉස්සරහට. ඉතින් වැටෙන තැන්වලදී බය නැතුව ආයි නැගිටින්න. ඉතින් කවදාවත් ඒ වුණාට ඔයා ඉගෙන ගන්න දේ අත්හරින්න එපා. ඔයාට පුළුවන් විදිහට ඔයාට පුළුවන් උපරිමයෙන් ඉස්සරහට යන්න. ඉතින් මෙතන ඔයා සල්ලි හම්බ කරන දේම ජීවිතය කියලා හිතන්නත් එපා.
ඔයාගේ නමට ඔයා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න මුලින් ඔයාගේ නම කිව්වහම මේ ඉන්නේ මම කියලා අනිත් කට්ටිය දැනගන්න විදිහේ බ්‍රෑන්ඩ් එකක් ඔයාගේ නම ඔයාගේ නම බ්‍රෑන්ඩ් එකක් කරගන්න. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ අපේ වෙබිනාර් එකේ අන්තිම හරියට. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්න දේවල් කිහිපයක් තියෙනවා. ඉතින් ඔයා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් Flutter and ඉන්ඩස්ට්‍රි ගැන අද හවස 5ට වෙබින එකක් තියෙනවා. අපි අර ගෲප් එකේ ලින්ක් එක අපේ WhatsApp ගෲප් එකක් තියෙනවා. ජොයින් වෙච්ච නැති කට්ටියට ඔන්න ජොයින් වෙන්න පුළුවන්. අපි මේ ලින්ක් එකත් දාන්නම් ෂෙයා කරන්නම් අපේ Python වැඩකාරයෝ Facebook page එකේ. දැන්ටම ෂෙයා කරලා තියෙනවා. ඔයාලට ඕන නම් ගිහලා ගන්න පුළුවන්. අද හවස 5ට Flutter and ඉන්ඩස්ට්‍රි ගැන වෙබින එකක් තියෙනවා. ඒ වගේම හෙට උදේ 12ට හෙට උදේ 12ට නෙවෙයි හරියටම 12 මාර්ට අද තිබ්බා වගේ 12 මාර්ට Java and Industry ගැන වෙබින එකක් තියෙනවා. ඒ වගේම අපි MCA ඒ කියන්නේ Melbourne Computer Academy එකතු වෙලා තමයි අපි මේ විදිහට මේ Python series එක අද ගෙනාවේ. ඒ වගේම Java Flutter ගැන වෙබිනාර් ගේන්නෙත් MCA එකෙන්. ඒ MCA එක Shield Technologies කියන ආයතනයට අයිති එකක්. ඉතින් ඔයාලට පුළුවන් තව IT knowledge එකක් ලබා ගන්න. ඒ කියන්නේ අපි ඒකේදී IT සම්බන්ධ දේවල් සහ education purposes ගැන කතා කරනවා MCA වෙබිනාර් එකේදී. ඔයාලට පුළුවන් ඒකටත් join වෙන්න. අපි ඒ ඔක්කොම links අපේ group එකේ දාන්නම්. ඉතින් ඔයා IT සම්බන්ධයෙන් ඉස්සරහට යන්න කැමති කෙනෙක් නම් ඔයාගේ path එක හදාගන්නේ කොහොමද කියලා MCA වෙබිනාර් එකේදී කියනවා. ඉතින් Java Flutter වගේ දේවල් වලට interest නම් ඔයාලට පුළුවන් අපේ Flutter Java කියන webinars දෙකටම join වෙන්න. ඉතින් thank you අද join වෙච්ච හැමෝටම. Is there any question for you? You can put it on the chat. No questions. Okay. I will. Thank you, guys. I will stop my sharing. Okay. Let's wind up this session now.